SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 අගෝස්තු 2 ඉරිදා සිරස්තල බන්ධනාගාර රැඳවියන්ට සැපදුන් සම්පායෝ දින 11කට පසු පොලිස් අත්අඩංගුවට පාතාල නායක අංගොඩ ලොක්කාගේ ඉඩම් ජාවාරමකුත් හෙළිවේ. පාකිස්තානයේ නිෂ්පාදිත නවීන ගිනිඅවි 4ක් අත්තිඩියෙන් සොයාගැනේ. අගමැති සමග සාකච්ඡා සාර්ථකයි. වරාය සේවක වර්ජනය අවසන්. අග්‍රාමාත්‍යවරයාගේ තීන්දුව తీරන විශ්වාස කරමින් මහමැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්. කොවිඩ් ආසාදිත මව බිහි කළ බිලිඳාට කොවිඩ් වැළඳී නැතැයි තහවුරු වේ. තවත් කොවිඩ් රෝගීන් 75ක් සුවය ලබා පිටවයයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයබෝවන් ඔබෙක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. රැඳවියන්ට සුව පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී වැඩතහනමට ලක්ව සිටින අනුරුද්ධ සම්පායෝ අද අත්අඩංගුවට ගැනුණා. බුද්ධි තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකුට සැප පහසුකම් සැපීම සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ප්‍රධාන ජේලර්වරුන් දෙදෙනෙකු හා ජේලර්වරයෙකුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝගේ වැඩතහනම් කරනු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කෙරුණා. ඒ පසුගිය 22 වෙනිදායි. වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අවස්ථා දෙකකදී සෙසු සැකකරුවන් තිදෙනා අධිකරණයට බහර වුවද අනුරුද්ධ සම්පායෝ නීති ඉදිරියට පැමිණියේ නැහැ. වරෙන්තු නිකුත් කර දින ගණනක් ගත වුවත් සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි දෝෂ දර්ශනයටද ලක් වුණා. ඒ සඳහා ඉතිහාසයේ පළමු වරට අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවක්ද පැවැත්තුවා. ලබන ගහරුවදින අඩු වෙනවා. ඒ වෙනුවට එක්කෝ සම්පාය වල්ලන්න ඕනේ, එක්කෝ සම්පාය වල්ලන්න බැරි හේතුව කියන්න ඕනේ. මෙවන් පසුබිමක මීගමුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් විසින් ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය අද පස්වරුවේ නිවේදනය කළා. කුරුණෑගල ශාන්ත ආනා විදුහල අසලදී අද පස්වරු 3:35ට පමණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. පොලිස් කොත්තුමාට සකා බාර වෙන්නේ. මට මෙච්චර නීතිපති දෙපාර්තමේන්තුවට ගැහුවට රවි කල්ල හැංගිලා හිටියා, සාහිත්‍ය හැංගිලා හිටියා. නමුත් මම බාර වෙන්න ජනාධිපතිතුමා නිසා මේ සම්පූර්ණ මට වැරදි වැඩක් කරන්නේ. මම බාර නැතුව හිටියේ ඇපිල් කෝට් තීන්දුවට බේරගන්න. අනතුරුව සැකකරුව මීගමුව පොලිස් ස්ථානයේ වෙත රැගෙන එනු ලැබුවා. පසුව අද පස්වරුවේ ඔහුව මීගමුව පොලිස් ස්ථානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දෙනු ලැබුවා. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන අංගොඩ ලොක්කා සිදු කළ මහා පරිමාණ ඉඩම් ජාවාරමක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනාංශය අද සමත් වුණා. එම තොරතුරු හෙළි කරගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම වලදී. අයිතිකරුවන් බියගන්වා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක අංගොඩ ලොක්කා නිරතව ඇති බවයි හෙළි වී ඇත්තේ. මේ සම්පූර්ණ වෙල්ලයි. මේක ඔක්කොම ෆිල් කරලා. මේක ඔක්කොම ෆිල් කරලා සර් වරින් වර. දැන් මෙතන පර්චේස් 3 ගානේ එක බ්ලොක් එක ගානේ ගෙවල් හදලා මේගොල්ලෝ විකුණලා දිනවා. ලක්ෂ 43 ගානේ. ඒවයි කීයක් විකුණලා? සර් ඒ වගේ ගෙවල් 8ක් තියෙනවා සර්. ඒතකොට දැනට මේකට සම්බන්ධතාවයක් තියෙනවා සර් අංගොඩ ලොක්කල. දැන් මෙයා තමයි මේක කියන්නේ. ඔව්. මේ තමයි එන්නේ. මෙයා ගොඩ කරන් සම්බන්ධ වෙලා තියෙනවා. අංගොඩ ලංකාවේ පොලිස් පරිදි මේ ගොඩ කරන් සම්බන්ධ වුණා. ඔව් සර්. දැන් ඒකනේ
විකුණුම්කරු කියලා බොරු ඔප්පු හදලා ගහලා ඇත්ත ගේම් එක. ඒත් ඒ ඔක්කොම හොයලා ඉවරලා මෙයා සේරම රාජසන්තක කරන්න අවශ්‍ය කර ක්‍රියාමාර්ග යනවා කියලා. මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ භූමියක්ද පරීක්ෂාවට ලක්කොට එහි පදිංචිව සිටි යුවලක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළා. මේ අල්ලගත්තු පර්චස් 917 අද දවසේ මූල්‍ය වටිනාකම අරන් බැලුවොත් කෝටි 50ක් පමණ වෙනවා. මුදල් විශුද්ධීකරණ පන්ති යටතේ මේ සියල්ලම රාජසන්ත කිරීම සහ එහෙම නැත්නම් මේ වගේ සැබෑ හිමිකරුවන්ට නැවත ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නවා. අත්තිඩිය ඉදිගහදිනිය ප්‍රදේශයේ ඇලමාර්ගයකට යබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබූ කැල්පොයින්ට් 30 වර්ගයේ නවීන පිස්තෝල 4ක් සහ මැගසින් 8ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය අද සමත් වුණා. එම අවි පාකිස්තානයේ නිෂ්පාදිත ඒවා බවයි හෙළි වී ඇත්තේ. පොලිසිය සැකපල කරන්නේ රිමාන්ඩ් භාරයේ සිටින කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන බඩෝවිට රාජිත නොහොත් ලොකුට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරියෙකු විසින් ලබා දුන් පිස්තෝල 4 මෙය වන්නට ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් චෝදනා මත පසුගියදා අත්අඩංගුවටපත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර සන්තකේ තිබියදීද පසුගියදා පිස්තෝලයක් සොයාගෙන තිබුණා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් විදේශ රටකට පැවරීමේ සූදානමක් ඇතැයි පවසමින් ඊට එරෙහිව දින 5කට ආසන්න කාලයක් වරාය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ සත්‍යාග්‍රහය සහ වැඩවර්ජනය අද අවසන් කෙරුණා. ඒ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් විදේශ රටකට පැවරීමේ සූදානමක් ඇතැයි පවසමින් වරාය වෘත්තීය සමිති 23ක් එක්ව සත්‍යාග්‍රහයක් ආරම්භ කළේ ඉකුත් ජූලි 29 වනදායි. වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙසට සහ අවට රාජ්‍යායතනවලට ඇතුළුවීමත් වළක්වාලමින් සත්‍යාග්‍රහයේ නිරත වරාය සේවකීන් වෙත ඒ පස්වරුවේ අධිකරණ නියෝගයක් ද නිකුත් කළ අතර පොලිසිය විසින් වෘත්තීය සමිති වෙත එම නියෝගය දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට අදාළ වෘත්තීය සමිති පියවර ගත්තේ මෙලෙසින්. මෙම වර්ජනය සම්බන්ධයෙන් ඊයේ හිනිදුම මාපලගම පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාවෙන් ආරම්භ කළා සාකච්ඡාව කඩාකප්පල් වුණු විතරයි වර්ජනය කරන්නේ. අද වර්ජනය ආරම්භ කළා සාකච්ඡා ඉල්ලමින් ඉන්නවා. මැතිවරණයක් තියෙද්දි මේකේ පිටිපස්සේ කවුද බලවේගය කියන එක අපිට සොයන්න සිද්ධ වෙනවායි කියන එකත් අපි කනගාටුවේ මතක් කරන්න ඕනේ. ඉතින් මම ඉල්ලනවා මේ අයගෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න එන්න. යනු අද උදෑසනත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතරවාරයේම වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්වුණා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කෙරුණේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ වෘත්තීය අරගලයට මුල මෙන්න මේ කැබිනට් පත්‍රිකාව. අග්‍රාමාත්‍යවරයා කිව්වා මොනම විදිහකටවත් මේ පසුගිය කැබිනට් වාරයකදී මෙවන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් එසේ ඉදිරිපත් වනවා නම් මොනම හේතුවකටවත් ඒක අනුමත නොවෙන්නට කටයුතු කරන බවත් එතුමා අපිට ප්‍රකාශ කළා. මේක හදපු වුන්ට අපි කියනවා තොපිට වඩා අපි බලවත්. ඒක අපි කියනවා. මේක ආය මේ මාතෘභූමියේ කැබිනට් එකකට පත් කරන්න තියා හිතන්නවත් එපා කියන පණිවිඩයත් අපි දෙනවා. හැබැයි පසුගිය රජයත් එක්ක ගහපු ගිවිසුම් තියෙනවන ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාවේදී මොනම හේතුවකටවත් නැගෙනහිර පර්යන්තය අපිට අහිමි කිරීමේ වැඩපිළිවෙලක් නැහැ කියන ස්ථාවරය එතුමා අපිට දරුවත් කළා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ තීන්දුව තීරණ විශ්වාස කරමින් తాවකාලිකව අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටවනවා. අනතුරුව වරාය පරිශ්‍රයේ සත්‍යාග්‍රහය පැවති අට්ටාලයේද එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඔවුන් පියවර ගත්තා. 2020 මහමැතිවරණයේ සියලු පූර්ව ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම සෞඛ්‍ය අංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුකූලව පවත්වන බවයි. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වනදා බදාදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙනවා. අද විශේෂ මාධ්‍යමයක් පැවැත් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දදායකයින් සිය ඡන්දය භාවිත කළ යුතු ආකාරය පැහැදිලි කළා. ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ඡන්ද දෙන්න. එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතරය ලකුණු කරන්න පුළුවන්. එකම එක කතරයයි හැබැයි. ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් මේ පහත කොටසේ ස්වාධීන කණ්ඩායම් වල නම් සහ අංක තියෙන. ඒවට ඒ ලකුණ ඉස්සරහින් කතරයක් දාන්න. එකම එක කතරයයි. වෙනත් සලකුණු භාවිතා කරන්න එපා. ඔබට මනාප දෙන්න පුළුවන් උපරිම 3යි. අවශ්‍ය නම් එකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් දෙකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් 3ක් පමණක් දෙන්න පුළුවන්. ඔබට
මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කෑල්ලේ ඡන්දය ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. මෙහිදී සභාපතිවරයා අවධාරණය කර සිටියේ මෙවර මහමැතිවරණයේ සෞඛ්‍යාංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිදු කරන බවයි. පළවෙනි කරුණ ඡන්ද මධ්‍යස්ථානයට යනට මුහුණු ආවරණය පැළඳගෙන එන්නම අවශ්‍යයි. ඡන්ද මධ්‍යස්ථානට එනකොට අනිවාර්යයෙන්ම ඔබගේ අත් පිරිසිදු කාරකයකින් අපි පිරිසිදු කරනවා. ඡන්දපොළ ඇතුළේදී ඔබ ආවට පස්සේ පළවෙනි නිලධාරියට ඔබගේ හැඳුනුම් පත පෙන්නලා මුහුණු ආවරණය පසකට කරලා පෙන්නපු වෙලාවෙත් ඊට පස්සෙත් අපි ඔබේ අත් පිරිසිදු කරනවා. එයින් අනතුරුව තමයි ඔබේ ඇඟිල්ල ආලේප කරන්නේ නොමැකෙන තීන්තෙන්. ඒ සඳහා ඔබටම පමණක් භාවිතා කරන ඉටිතවරු කඩදාසි කූරක් අපි භාවිතා කරනවා. ඒ වෙනත් කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔබ ඡන්දපොළට එනකොට ඔබට හැකියාවක් තියෙනවා නම් නිල් පාට හෝ කළු පාට බෝල තුඩු පෑනක් අරන්. එහෙම පෑනක් ඔබ ගෙනාවේ නැත්නම් අපි මේ විස බීජ නාශක දියරෙන් පිරිසිදු කරපු පෑන් ඔබට ලබා දෙනවා ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න. ඒ නිසා අපේ ඡන්දපොළ තුලදී ඔබට කිසි ආකාරයකින් මෙම වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැහැ. ඔබ ඡන්දපොළෙන් කිසිවක් ගෙනියන්නෙත් නැහැ වෛරසයක්. ඡන්දපොළ තුලට ගේන්නෙත් නැහැ. අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත සිව්මහා වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජනහමුවලට සහභාගී වෙමින්. මෙහිදී ජනතාවට සිය ගැටලු ඍජුවම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා අද ප්‍රථමයෙන්ම සහභාගී වූයේ අපේක්ෂක චමල් රාජපක්ෂ මහතා තිස්ස නගරයේ බස් නැවතුම් පොලිසිය සංවිධානය කළ ජනහමුවටයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. අනතුරුව අපේක්ෂක හර්ෂ උදය කුමාර මහතා ලුණුගම්භීර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවටත් ජනාධිපතිවරයා සහභාගී වුණා. අපි ආවුද මේ තියෙන ටික ආරක්ෂක ටික මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්නේ දරුවෝ ටික දක්ෂයෝ අපේ ජීවිතේ පුංචි හාමුදුරන්ගේ ශාසනය බුද්ධ ශාසනය මේවා රැකගෙන මේ දරුවන්ගේ අනාගතය හදන්න වතුර තියෙනවා ෆිල්ටර් වෙන්නේ නැහැ. ෆිල්ටරයක් තියෙනවද? අතිශයින් හයි කරේ. මොකද ඒක අපේ වෙලා තියෙන්නේ. අපි ළමයි බොන්නේ මඩ වතුර බොන්නේ. නේවි එකට කියන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අපේක්ෂක මහින්ද අමරවීර මහතා හුංගම බස් නැවතුම් පොලිසිය සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා එක් වුණේ ඉන් අනතුරුවයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පසුව අපේක්ෂක ඩී.බී. චානක මහතා රන්න සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සංවිධානය කළ ජන රැළියටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අපිට මේ වෙනකොට අපේ ඉන්ටේක් කතා කරලා ඔයගොල්ලන්ට අසාධාරණ කාටවත් අසාධාරණ විදියට ඒගොල්ලෝ කරයි ඒක අනිත් එක 300ක විතර වැඩි කරලා තියෙනවා. ඊට මේ 11 සඳහා මේ උපරිම ප්‍රමාණය වැඩි කරලා අපිට අසාධාරණයක් ඉදිරියට කරන්න ඉල්ලීමක් මේ මාස 8යි අපි ටිකක් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊය ආණ්ඩුව තියෙන කාලේ එක කම්පැනියකටවත් ස්කෝර් එක ගහලා ගෙවලා තිබුණේ නැහැ. අවුරුදු දෙකකින්. අවුරුදු දෙකකින් ගෙවලා තිබුණේ නැහැ. දැන් ඒක හරි විදියට හදාගෙන යනකොට ඒක හරියනවා. අපිට ගෝයන් තේවල තුන කවන්නේ සල්ලි ගන්න අපිට අවස්ථාව හදලා දෙන්න. ඒ අනතුරුව ජනාධිපතිවරයා එක් වුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තංගල්ල නගර සභාවාසල සංවිධානය කර තිබූ ජනහමුවටයි. අධිකාරී ජනාධිපති මහත්මයාට චමල් රාජපක්ෂ මහත්මයාට නාමල් රාජපක්ෂ මහත්මයාට තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සාබද්ධිය මත ප්‍රචාරය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර වැලිගමදී අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් ජනහමුවට එක්වෙමින්.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා දායක වූ පිරිසට සහ සෞඛ්‍යාංශවලටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය පළ කළා. මගෙන් මේ අහලා තිබුණා මේ දවස්වල කතාවක් යවනෝ Facebook එකේ තියෙනවා මට හොඳටම අසනීප වෙලා කියලා. and then නැගිට ගන්නත් බැරි තරමට අසනීපයි කියලා. පින්තූරෙකුත් දාලා තියෙනවා මම ඔක්සිජන් දාලා කරෙන් මෙන් දාගෙන ඉන්නවා. ඉතින් මම කියනවා මේ මම මහින්ද රාජපක්ෂ. ඔය අසනීප දිනවයි කියන අයට සනීප කරන්නත් මට පුළුවන්කම තියෙනවා අවශ්‍යයි. ඒ වගේම කොරෝනා සමයේ මේ මැතිවරණ ප්‍රචාර කටයුතු සඳහා උරුදුන්න අපිට අවශ්‍ය පාසුකම් සලකා දුන්නු සෞඛ්‍ය අංශවල සියලුම නිලධාරීන්ට යුද ගුවන් නාවික හමුදා සහ විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් ඒ වගේම කලාකරුවන් මහජනතාව විශේෂයෙන්ම මාධ්‍යවේදීන් අපිට දුන්නු සහාය සමාජ ජාලා මාධ්‍යවේදීන් උරදුන් සියලු දෙනාටම අපේ ස්තුතිය අප පක්ෂයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. පක්ෂයකට 3/2 බලයක් ලබා දීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි අතර ඉන් සිදුවන්නේ අධිකරණයේ සහ පොලිසියේ ස්වාධීනත්වය අහිමි වීම පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බත්තරමුල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව අදහස් පළ කළා. මෙවර මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ඊයේ පැවැත්වුණේ බත්තරමුල්ල ජයවඩන ගම ප්‍රදේශයේදී. දේශපාලනයත් එපා වෙලා තියෙන සමහර අයට. අපි විශාල වැඩ කොටසක් කරා. ඒත් අර හිටපු ජනාධිපතිතුමාගේ වැඩ කටයුතු නිසා ඒ යහපාලනයත් එපා වුණා බොහෝ දෙනෙක්. ඒකට හිතා ගෝඨාභය මහත්තයා අපි තෝරන්නම් එයා ජනාධිපති කරන පිට එක්කෙනෙක් එයා මේ වැඩේ කරයි කියලා. දැන් වෙනකොට එතනත් මොකක්ද සිදු වෙලා නැහැ. අර පරණ ක්‍රමයට බැනලා පුළුවන් ද මේක කරන්න? බණින එකෙන් රැකිය ඇති වෙනවා නම් බඩ පිරෙනවා නම් 3 වේලක් ගන්න පුළුවන් නම් මම මෙතන ඉඳගෙන බයින්නම් හෙට උදේ වෙනකන්. මට බැනලා ආණ්ඩුව එක ඩීල් දානවා කියලා කිව්වොත් රැකිය හම්බුනොත් 3 වේලක් ගත්තොත් මම කියනවා කරුණාකරලා හැම එක්කෙනාම මට බයින්න. මොකද්ද මේ පොට්ටුවේ ආණ්ඩුව කරන්නේ මාස 8ක් තිබුණා මේ විසඳන්න දැන් කියන මේක විසඳන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක් දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ 3න් 2ක් කියලා 17 එකේ මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ 3න් 2ක් දුන්නා කියලා පරිප්පු මිල අඩු කරන්න බෑ. ඇයි 3න් 2ක් ඉල්ලන්නේ? ආපවට ස්වාධීන පොලිස් කොමිෂන් නැති කළා පොලිසියේ ස්වාධීනත්වය අධිකරණය රජයේ සේවා ඔක්කොම ආපහු ස්වාධීනත්වය නැති කරන්නේ. වත්මන් ආණ්ඩුව දේශප්‍රේමීත්වය යන වචනය තමන්ට උවමනා ආකාරයට අර්ථකථනය කරමින් ජනතාව රැවටීමට ලක් කරන බව සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ ඊයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින්. සමගි ජනබලවේගය නියෝජනය කරමින් මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් කෝට්ටේ ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මිත්‍රවරුනි, තමුන්නාන්සලා හොඳින් දන්නවා මේ රජයට පුදුම හැකියාවක් තිබෙනවා මේ දේශප්‍රේමීත්වය කියන වචනය ඕන විදියට හරවලා රටේ ජනතාව මංමුලා කරන්න. එදා මොකක්ද මේ පොහොට්ටු ආණ්ඩුව කිව්වේ? ටුට්ටු දෙකට චීනට වික්කයි කිව්වා. හම්බන්තොට ජාත්‍යන්තර වරායි කිව්වද නැද්ද? මැතිවරණයේදී කිව්වා අපි ඒක වෙනස් කරලා දේශීයත්වයට මුල් තැන දෙනවයි කිව්වා. මොකද උනේ? ආණ්ඩුව වෙනස් වුණා විතරයි. අර චීන හම්බන්තොට වරායේ ගිවිසුම කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ විදිහටම අපි ඉදිරියට කරගෙන යනවයි කියලා මැතිවරණ පොරොන්දුව කඩ කරා. මැතිවරණ කාලයකට එක පොරොන්දු මාලාවක් ඉදිරිපත් කරනවා. මැතිවරණය අවසන් වුණු වහාම ඒ අයව පත් කරගත්තු කණ්ඩායම සහ මුලින්ම අනාථ කරනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන්. පොහොට්ටුවට 3න් 2ක බලයක් ගන්න පුළුවන් අවස්ථාවක් මේක. ගෝඨාභය නාමයට අද සමස්ත ලංකාවේ ජනතාවම ගරු කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පුද්ගලික බූදලයකට ගෙනියන්න දෙන්න බෑ සිරිකොත. ඒක සිරිකොත කියන්නේ මේ රටේ මහ එක්සත් ජාතිපක්ෂයේ මහගෙදර. ඒ නිසා එක්සත් ජාතිපක්ෂය ආරක්ෂා කරපු එක්සත් ජාතිපක්ෂය වෙනුවෙන් දිවි පුදපු අපේ පාක්ෂිකයෝ අති බහුතරයක් ඉන්න තැනට ඒක ගෞරවනීය විදිහට හිමි යුතුයි. අද එක්සත් ජාතිපක්ෂ දෙකට කඩාගත්තේ රනිලුයි සජිතුයි එක්ක අහුවෙලා. නායකෝ දෙන්නට ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් කතා කරලා රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මේ රට පාලනය කරන්න පුළුවන් පක්ෂ දෙකක් තමයි තියෙන්නේ.
එකක් තමයි එක්සත් ජාතික පක්ෂ නැත්නම් පොහොට්ටුව. හැම අවස්ථාවෙදිම එක්සත් ජාතික පක්ෂයේ පරිණතභාවයේ නායකත්වය තුලින් රටට සෙතක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. අද ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පොච්චන පිරුණ පක්ෂයේ පොහොට්ටුව ලකුණෙන් තරම් කරන 113ට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත් කරගන්න. ඒ පාර්ලිමේන්තුවට පත් කර ගැනීමෙන් අනතුරුව අපේම සංධානයේ අනිකුත් පක්ෂත් එක්ක එකතු වෙන අපිට 3/2 බලයක් ලබා ගැනීමට හැකියාවක් තියෙන බව එතුමා අද ප්‍රකාශ කරනවා. සජිත් එක්ක ඉන්න කණ්ඩායමට දැක්මක් දර්ශනයක් තියෙනවා වගේම වැඩක් කරන්න පුළුවන්. රුපියල් 25000 පඩිය වෙනුවට රුපියල් 250000 පඩියක් ගන්න අලුත් රැකියා නිර්මාණය කරන්න අපිට පුළුවන් මිත්‍රවරණේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්නට ඕනේ. මේ දේශපාලන පාතාලයෙන් එන පිරිස් නෙවෙයි. මේ උගත් බුද්ධිමත් රටට වැඩ කරලා තියෙන දක්ෂ පිරිසක්. ඔය පක්ෂ සමාජිකත්වයේ තහනම් කෙරුවට වැඩක් වෙන්නේ නැහැ. 5 වෙනිදා 6 වෙනිදා 7 වෙනිදා 8 වෙනිදා එළි වෙනකොට අපි ඔක්කොම ඉන්නේ සිරිකොත. අපි සිරිකොත අනුමැතිය යටතේ තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මම කෑ ගහලා කියනවා නියම පාක්ෂිකයෝ ඔක්කොමල්ලා එන්න සිරිකොත ගිහිල්ලා ඉඳගන්න. ඔය අය එකෙක්වත් එදාට සිරිකොතට එන්නේ නැහැ කියන එක අපි බය නැතුව කෑ ගහලා කියනවා. දෙගොල්ල දෙපැත්තට කියනකොට පාක්ෂිකයෝ රොතු පිටින් අද අපිත් එක්ක එකතු වෙනවා. හැමෝම කියන්නේ මේ රට හදනවා නම් හදන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි. එදා වගේම අද රටේ ජනතාවට බලාපොරොත්තුවක් ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒ මහින්ද මහත්තයාටයි ගෝඨාභය මහත්තයාටයි විතරයි කියන කාරණාව ජනතාව පිළිගන්නවා. ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රතිඵල නිකුත් වුනහම ජනතාව මම විශ්වාස කරනවා යම් පණිවිඩයක් දෙයි සමස්ත සමාජයට මේ කොයි වගේ අයද පාර්ලිමේන්තුවට එන්න ඕන කොයි වගේද අයද පාර්ලිමේන්තුවට එන්න ඕන නැත්තේ මේ කාර්යය ජනතාව ඉතා හොඳින් ඉටු කරයි කියන විශ්වාසය අපි තුළ තියෙනවා. COVID-19 ආසාදිත මවක් ඊයේ මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කළ දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද වන විට මෙරටින් වාර්තා වන COVID ආසාදිතයන් සංඛ්‍යාව 2822ක්. මේ අතර කොවිඩ් උත්සන්න වීම නිසා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොවිඩ් ආසාදිත මෙම මවගේ දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කම සිදු කෙරුණේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. එහි ප්‍රධානම අභියෝගය වී තිබුණේ මවගේ විෂ බීජ පරිසරයට මුසුවීම වැළැක්වීමයි. දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව බිලිඳාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. නමුත් බිලිඳාගේ සාම්පල පරීක්ෂාවේ වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති අතර එහි වාර්තා අද දින තුල ලැබෙනු ඇති බවයි නැගෙනහිර කොළඹ මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. දීර්ඝ කාලයකට පසු නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ පළමු කඩදාසි තොගය අද වෙළඳපොළට නිකුත් කෙරුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු කෙරුණු අතර නිකුත් කෙරුණු කඩදාසි ප්‍රමාණය ටොන් 40ක්. මොරටුව ලුණාව දීවර නිවාස යෝජනා ක්‍රමයේ නිවසක තුන්වන මහලේ බිත්තියක් යාබද නිවසකට ඊයේ රාත්‍රියේ කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලැබුවා. ගැබිනි මවක් පියා සහ දරුවෙකු වෙනස තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කුඩා දරුවාගේ තත්ත්වය බරපතල වීම නිසා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සහ එපික් ටෙක්නොලොජි සමූහයේ එක්ව ගොවි ජනතාවගේ නිපැවුම් මිලදී ගැනීම අලවිය සහ ප්‍රවර්ධනය සඳහා හෙළවිරු නමින් ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙමගින් ගොවි ප්‍රජාව සමග තොග වෙළඳුන් සුපිරි වෙළඳසැල් කෘෂි නිපැවුම් අපනයනය කරන්නන් ඍජුව සම්බන්ධ කිරීමේ අවස්ථාව හිමි වනු ඇති. වැඩපිළිවෙල පසුගියදා එළිදැක්වුණේ ටෙලිකොම් සමූහයේ සභාපති රුහාන් ප්‍රනාන්දු මහතා සහ එපික් ටෙක්නොලොජි සමූහයේ සභාපතිවරයා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. තාක්ෂණය ගැන කතා කරා විතරක් නෙමෙයි තාක්ෂණය දුන්නා විතරක් නෙමෙයි තාක්ෂණය ප්‍රායෝගිකව පරිහරණය කරන ක්‍රමවේදයට අපි යොමු වෙලා ඉන්නේ. මෙම වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලංකා ගොවි සංසදය, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ මිලකු ආයතනයේද අත්වැල් බැඳගෙන සිටිනවා. මෙවැනි සේවාවක් දකුණු ආසියාවේ හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.